බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි, අප සියලු දෙනාම සරණ ගිය අපගේ ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප හැමෝටම ජීවිතයේ සැබෑ තතු තේරුම් ගන්න ආකාරය ගැන නිර්මල ධර්මයේ තුල දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මයේ දේශනා කළේ වෙන කිසියෙකුට කළ නොහැකි අසහාය වූ ප්‍රාතිහාර්යකින් යුක්ත. බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රාතිහාර්ය ගුණය ආනුභාව සම්පන්න බව ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ විශිෂ්ට අවබෝධ ඥානයකින් ලෝකෙට ධර්මයේ දේශනා කරන්නේ අනවබෝධයකින් නොවේ. ප්‍රාතිහාර්ය සහිතවමයි ලෝකෙට ධර්මයේ දේශනා කරන්නේ ප්‍රාතිහාර්ය රහිතව නොවේ. ඒ වගේම මේ ලෝකේ විශිෂ්ට අවබෝධයකින් යුතුව ප්‍රාතිහාර්ය සහිතව ධර්මයේ දේශනා කළේ කරුණ සහිතවම ධර්මයේ දේශනා කළේ කරුණ රහිතව නොවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විශිෂ්ට අවබෝධයෙන් අවබෝධ කළ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල පැහැදිලි විග්‍රහයක් තියෙනවා අපි ගත කරන ජීවිත ගමනේ තීරණය වෙන සාධකය ගැන. අපි ගත කරන ජීවිත ගමන තීරණය වෙන ආකාරය ගැන පැහැදිලි නිර්වචනයක් බුද්ධ වචනේ තුල තියෙනවා. ඒ දේශනාව ඇතුළත් වෙනවා චූල කම්ම විභංග සූත්‍රය. ඒ වගේ මහා කම්ම විභංග සූත්‍රය. කුමක් ගැනද කියලා දෙන්නේ? ජීවිත ගමන තීරණය වෙන කර්මය ගැන බෙදා දක්වන විග්‍රහය. බුදුරජාණන් වහන්සේ මේ කර්මය මුල් කරගෙන ජීවිත ගමන තීරණය වෙන ආකාරය ගැන දේශනා කරනවා. පින්වත් මහණෙනි, මේ සියලු ලෝක සත්වයින් කර්මය තමයි තමන්ගේ දේ කරගෙන ඉන්නේ. දායාදේ කරගෙන ඉන්නේ. පිරිසරණ කරගෙන ඉන්නේ. ඥාතියා කරගෙන ඉන්නේ. සසර මෙලෝ හැර පරලෝට යනකොට කර්මය තමයි තමන්ට දායාදේ වෙලා තියෙන්නේ. එතකොට මේ කර්මය කියන දේ තමන්ට සමීප මිතුර බවට පත් වෙලා තියෙන ජීවිත ගමන පුරාවට. සසරේ මිනිස් ජීවිතය අපට ලැබෙන්න මේ කර්මය නැමැති දායාදේ සැකසීලා තිබ්බ ආකාරය අපට හේතු වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ චූල කම්ම විභංග සූත්‍රයේදී මේ කර්මය ගැන බෙදා දක්වනවා. කර්මයට අනුව මේ සත්වයින් නොඑක ආකාරයෙන් වෙනස් ස්වરૂපයන්ගින් උපදලා ජීවිතය ගත කරන ආකාරය ගැන. ඉතින් මේ මිනිස් ලෝකේ ඉන්න මිනිස්සු අතරේ කර්මයට අනුව බෙදිලා ජීවිතය ගත කරන ආකාරය ගැන ලස්සනට මේ උතුම් දේශනාවේදී විස්තර කරනවා. මේ දේශනාව දේශනා කරන්නට යෙදුනේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී. තෝදේය බ්‍රාහ්මණයාගේ පුතා වූ සුබ කියන තරුණයා මුල් කරගෙන තමයි දේශනා කළේ. තෝදේය බ්‍රාහ්මණයා ගැන අහලා තියෙනව නේද? තෝදේය කියන බ්‍රාහ්මණයා 87 කෝටියක් තරම් ධනෙ තිබුණා කියනවා. නමුත් ඒ කෝටි ගාණක් ධනෙ හම්බ කළා කවදාවත් දන් දුන්නේ නැහැ. පිනක් දහමක් කරගත්තේ නැහැ. කියනවා හඳුන් කැටයක් ගලගාද්දි ඒ හඳුන් කැටේ ටික ටික හරි ගෙවිලා යනවා වගේ ටික ටික හරි මේ මුදල් නාස්ති කරන්න හොඳ නැහැ කියනවා. ටික ටික හරි ගෙවිලා යනවා කියන ඉවර වෙනවා කියනවා. මුදල් නාස්ති කරන්න එපා කියනවා. වේයෙන් තුඹසක් බඳිනවා වගේ කීය හරි එකතු කරන්න ඕනේ කියනවා. මීමැස් රොන් එකතු කරලා පැණි එකතු කරලා බදේ හොඳට පැණි වලින් පුරවා ගන්නවා වගේ කීය හරි එකතු කරගන්නමයි ඕනේ. අහකනම් දාන්න එපා කියලා තමයි පුතාටත් ඉගන්නේ. ඉතින් මෙහෙම කල්පනා කරලා 87 කෝටියක් තරම් ධනෙ උපයාගත්තු මේ පුද්ගලයා ඊළඟ ජීවිතේ කොහෙද ඉපදුනේ? ඒ ගෙදරටම ආවා
බලු පැටියෙක් කළා. ඉතින් මේ තෝදෙය බලු පැටියෙක් කළා ඉද්දි දවසක් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ සිදුවීම. බුදුරජාණන් වහන්සේ දැක්කා දැන් තෝදෙයට කරන්න දෙයක් නැහැ. එයා දැන් මේ ජීවිතේ මනුස්ස ලෝකේ ඉඳලා ඊළඟ ජීවිතේ දැන් තිරිසන් ලෝකේ ඉන්නේ දැන් සත්තුන්ගේ ලෝකේ ඊළඟ ජීවිතේට යන්න වෙන්නේ නිරේට. ඉතින් මේ නිරේට ඇදගෙන වැටෙන ජීවිතයක් උරුම කරගෙන ඉන්න මේ සත්‍යයට පිළිසරණක් හදලා දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් දැක්ක බුදුරජාණන් වහන්සේ පුතාට පිළිසරණ හදලා දෙන්න පුළුවන්. පුතාට උපකාර කරන්න අවස්ථාවක් තියෙනවා. තෙරුවන් සරණ යන ධර්මයේ පිහිටවන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ නිවස අසරින් වැඩිය. වැඩම කරද්දී අර තෝදෙය වෙනදා පුරුදු විදිහටම කෑ ගහගෙන බලපැටිය පුරාගෙන ගියා. තෝදෙය නුඹෙදත් මට කෑ ගැහුවා අදත් පුරනව නේද කියලා ඇහුවා. බලපැටියට තේරුණා අයියෝ මාව දැනගත්ත නේද කියලා. එහෙම දුවගෙන ගිහිල්ලා ලිබ්බොක් ඇතුළු ගහගෙන අර අලුගොඩේ නිදාගෙන ඉන්නවා. මේ බලපැටිය නැගිටින්නෙත් නැහැ මොකුත් නැහැ. ඊට පස්සේ සේවකයින්ගෙන් අහනවා මේ හොඳට හිටපු බලපැටියට මොකද වුනේ? මේ කන්නේ බොන්නෙත් නැහැ ලිප ඇතුලේ නිදාගෙන ඉන්නවා නැගිටින්නෙත් නැහැ. කොහොමද නැගිටවන්නේ? එතකොට විස්තරේ කියව මෙහෙමයි බුදුරජාණන් වහන්සේ මේ වගේ කාරණාවක් කියවනේ. ඒකෙන් පස්සේ තමයි ඔහොම වුනේ. ඊට පස්සේ ඔන්න පුතා කල්පනා කළා බුදුරජාණන් වහන්සේගෙන් ඇත්ත නැත්ත විමසලා බලන්න ඕනේ. ඇයි අපේ තාත්තගේ නමින් මේ බලපැටියට කතා කළේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හදාලා තාත්තා දීපු නැති රන් රිදී මිලමුදල් තියනවද කියලා ඇහුවා. තියනවා කිව්වා. දීපු නැති රන් තැටිය තියනවා කිව්වා. කෑම කාපින්ගාන ඊට පස්සේ රත්තරන් මාලයක් තිබ්බ ඒක හම්බුනේ නැහැ. ඉතින් මේ තිබ්බ වටිනා ආභරණ වටිනා බඩමුට්ටු හම්බුනේ නැහැ කිව්වා සමහරේ. එහෙනම් හොඳ දෙයක් තියනවා කරන්න ওই බලපැටියට හොඳට දියනුමුස හොඳ කිරිබතක් හදලා ප්‍රණීත කිරිබතක් කවලා නිින්ද යාගෙන එනකොට ඔළුව අත ගාලා අහන්න කිව්වා. කෝ මගේ තාත්තගේ රන් තැටිය. අර ලස්සන අර මිරිවැඩි සංගල් කෝ? ඒව කොහෙද තිබ්බේ කියලා අහන්න කිව්වා. මොකද කරේ බලපැටිය? ගිහිලා වත්තේ හතරමයි මේ එක එක තැන් හාරනවා. මොකද උනේ? හාරන තැනින් මේ රන් රිදී මතුවෙනවා. පුතාට තේරුණා ඇත්ත තමයි මේ තාත්තා ඉන්නේ. ඉතින් මේ බලපැටියට ආයේ සුගතියෙන් අවස්ථාවක් තිබ්බද? නැහැ. එතනින් ඊට පස්සේ ඊළඟ ජීවිතේ නිරේ ඉපදුනේ කියලා. ඉතින් තෝදේය පුත්‍ර සුබ්බට අවස්ථාව තිබුණා තෙරුවන් සරණ යන්න. ඊට පස්සේ මේ කාරණාව දැනගෙන සුබ මොකද කළේ? බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ නොඑක් ස්වභාවයෙන් යුතු පිරිස් ඉන්නවා. සමහර අය ඉන්නවා. සමහර මිනිස්යන් තුළ යම් යම් ලාමක ස්වභාවයන් තියෙනවා. ඒ අය ලාමක ජීවිත ගෙවන අය ඉන්නවා. ඒ වගේම උතුම් ස්වභාවයන් දකින්නත් ලැබෙනවා. මේ වගේ වෙනස් වෙන්න හේතුව මේකට මූලික වෙච්ච කාරණේ හේතු ප්‍රත්‍ය මොකද්ද කියලා අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සමහර අය ඉන්නවා භාග්‍යතුන් වහන්සේ අල්පායුෂ. ඒ අය ගොඩක් ආයුෂ ගන්න පොඩි කාලෙකින් මැරිලා යනවා. තවත් සමහර අය ඉන්නවා ඒ අයට දීර්ඝායුෂ තියෙනවා. ඒ වගේම තවත් සමහර උදවිය ඉන්නවා ගොඩාක් ආබාධ. උපන්දා ඉඳන් ලෙඩ ගොඩේ. හැමදාම බලන වෙලාවට ලෙඩමයි තියෙන ජීවිත කාලේ. සමහරු ඉන්නවා එහෙම නැහැ කියනවා අල්පාබාධයි. ඉහිම් බහින් ලෙඩ නැහැ. ඉතින් මේ නිරෝගී අයත් ඉන්නවා නිතර ලෙඩ වෙවි ඉන්න අයත් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ විතරක් නෙමෙයි. සමහර අය ඉන්නවා හරිම ලස්සනයි. නමුත් තව සමහරු ඉන්නවා විරූපී. දකින්න ලස්සන නැහැ, ප්‍රියමනාප නැහැ. ඉතින් මේ වගේ වෙනස් වෙන අය ඉන්නවා. ඒ වගේම ස්වල්පානුභාව සම්පන්න ඇති සමහරු මහේසාක්‍ය වඩා කානුභාව සම්පන්න ඇති අය ඉන්නවා. ඒ වගේම භවභෝග සම්පත් තියෙන අය ඉන්නවා. සමහරු ඉන්නවා ගොඩාක් දුගී දුප්පත් ඉන්න අය. ඉතින් මේ වගේ ඉන්න අය ඉන්නවා. ඒ වගේම නීච කුලවල ඉපදිලා ඉන්න අය ඉන්නවා. උසස් කුලවල ඉපදිලා ඉන්න අය ඉන්නවා. හොඳට ප්‍රඥාව නුවණ තියෙන යමක් කියපුවාම තේරුම් ගන්න පුළුවන් නුවණ තියෙන අය ඉන්නවා. තව සමහරු ඉන්නවා එහෙම නුවණ නැති අය. ඉතින් මේ වගේ විවිධ ස්වභාවයන්ගෙන් යුතු අය ඉන්න මේ වෙනස් වෙන්න හේතුව මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ සුබ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් තරුණය මේ සත්‍යය ඉන්නේ කර්මය තමන්ගේ දේ කරගෙන. මොකද්ද තමන්ගේ දේ වෙලා තියෙන්නේ? කර්මය තමයි තමන්ගේ දේ වෙලා තියෙන්නේ. කර්මය තමයි දායාද කරගෙන ඉන්නේ. තමන්ට තියෙන දායාදය කර්මය. දැන් විවාහ වෙනකොට දායාදය අරගෙන යනවනේ. ඒ බඩු මුට්ටු නෙමේ සැබෑම දායාද ජීවිතේ. මොකද්ද? කර්මය නැමැති දායාදේ තමයි සසරට තියෙන දායාද. අරක විවාහ වෙලා ගෙදරට ගෙනියනවා
තියෙනවා. නමුත් ඒවා පරිහරණය කරන අතරේ ජීවිතය ගෙවිලා යනකොට තියෙන දායාදේ කර්මය නැමැති දායාදේ. ඒ වගේම කර්මය තමයි උත්පත්ති ස්ථානය වෙලා තියෙන්නේ. නැවත උපදින තැන තීරණය කරලා දෙන්නේ කර්මය විසින්. ඒ වගේම තමයි කර්මය තමා කියනවා ළඟ ඉන්න හොඳම ඥාතිය වෙලා තියෙන්නේ. ළඟම ඉන්න ඥාතිය කර්මය. ඒ වගේම තමයි කියනවා කර්මය පිළිසරණ කරගෙන වාසය කරන්න මේ ලෝ සතුන් සියලු දෙනා. ඉතින් මේ ලාමක උසස් ස්වභාවයන්ටපත් වෙන්න මේ සත්‍යයන් විවිධාකාරයෙන් බෙදෙන්න හේතු වෙලා තියෙන්නේ මේ කර්මය නැමැති දෙයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බවත් ගෞතමයන් වහන්සේ විසින් ඔය කෙටියෙන් පවසපු දේ මට තේරුණේ නැහැ. ඕක විග්‍රහ කරලා විස්තර වශයෙන් අර්ථ වශයෙන් දේශනා කරන්න පුළුවන් නම් මට ඒ කරුණු ගොඩක් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ වදාලා එහෙනම් පින්වත් සුබ මං කියන දේ හොඳට අහගන්න මම මේ කරුණු හොඳට විස්තර කරලා දෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් තරුණය මෙහිලා ඇතම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඉන්නවා. ඒ කෙනා සතුන් මරණ කෙනෙක්. ඒ කියන්නේ රෞද්‍ර වූ ලේ වැකුණු අත්වලින් යුතු සතුන් වෙනසීමේ යෙදී සිටින ප්‍රාණඝාතයෙන් යුතු කෙනෙක්. ඉතින් මේ ප්‍රාණඝාතය සිදු කරන ප්‍රාණයෙන් කෙරෙහි දයා රහිත වූ ඔහු විසින් ප්‍රාණඝාතය සිදු කිරීම නිසා ඒ කර්මය නිසා කය විදී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරෙහි උපදිනවා. ඉතින් කය විදී මරණින් මතු මේ අපාය දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරෙහි ඉපදුනේ නැත්නම් නැවත මනුෂ්‍යාත්ම භාවයකට එනවනම් යම් විපාකයක් සැකසීලා මනුෂ්‍ය ජීවිතයට එන්න ලැබුණා කියමුකෝ. මනුෂ්‍ය ජීවිතයට එන්න ලැබුණොත් ඒ කෙනාට සිද්ධ වෙනවා නැවත උපදින ජීවිතේ ගොඩාක් දීර්ඝායුෂ ලබන්න හම්බ වෙන්නේ නැහැ කියනවා. අල්පායුෂ ඇති කෙනෙක් කියලා තමයි උපදින්නේ. ඉතින් මේ අල්පායුෂ ඇති බව ඇති වෙන්න හේතු උනේ ඔන්න ඔය විදිහට ප්‍රාණඝාතයේදී මේ අකුසලයයි කියලා වදාළා. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ වගේම තමයි යම් මිත්‍රයක් හරි පුරුෂයෙක් හරි ඉන්නවා සතුන් මැරීම අත්හැරලා සතුන් මැරීමෙන් වැළකීලා දඬු මුගුරු අත්හැරලා අවිය ආයුධ අත්හැරලා සතුන් මැරීමෙහි ලැජ්ජාවෙන් යුක්තව ප්‍රාණීන් කෙරෙහි දයාවෙන් අනුකම්පාවෙන් යුතුව හිතානුකම්පීව වාසය කරනවා. ඉතින් මේ විදිහට වාසය කරන කෙනා ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු දෙවියන් අතර උපදිනවා. සුගති ලෝකයේ උපදිනවා. නමුත් යම් හේකින් දෙව්ලොව උපදින්න නැතුව මනුස්ස ජීවිතයකට ආවා කියමුකෝ. මිනිස් ජීවිතයට ආවට පස්සේ සතුන් මැරීමේ විපාක වැළකීමේ විපාක විදියට දීර්ඝායුෂ ලබන කෙනෙක් වෙලා උපත ලබනවා. ඉතින් එතකොට මේ කර්මයේ නැමැති දේ තමයි සසර ගමන තීරණය වෙන ප්‍රධාන සාධකය වෙලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම තමයි තව යම් කාන්තාවක් හරි පුරුෂයෙක් හරි ඉන්නවා සතුන්ට හිංසා කරනවා. සතුන්ට වද දෙනවා. ගහනවා, තලනවා, පෙළනවා, හිංසා කරනවා. සතු මරන්නේ නැහැ හැබැයි. නමුත් අර සතුන්ට හිංසා කිරීමේ වද වේදනා දීමේ විපාක විදියට බොහෝ ආබාධ ඇතිව තමයි ඉපදෙන්නේ. දැන් සතුන්ට ගහන්නේ අඬු කැඩෙන්න නේද? එතකොට විපාක මොනවද වෙන්නේ? සසරේ Tamanටත් ඒ වගේ දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ සතුන්ට වද වේදනා ලබා දීමේ විපාකයේ ඊළඟ ජීවිතේ පෙරලා Tamanට සසරේ ගොඩාක් ආබාධ ඇති වෙන්න, රෝගාබාධ වැඩි වෙන්න හේතු වෙන දෙයක්. නමුත් යම් කෙනෙක් ඉන්නවා නම් මේ සතුන් මැරීමෙන් වැළකීලා ඒ වගේම සතුන් කෙරෙහි දයාවෙන් අනුකම්පාවෙන් යුතුව සත්ව හිංසාවෙන් වැළකීලා ඉන්නවනම් සත්ව හිංසාවෙන් වැළකී සිටීමේ විපාක විදියට සතුන්ට හිංසා නොකර සිටීමේ විපාක විදියට අවියායුධ වලින් පහර දෙන්නේ නැතුව දඬු මුගුරු වලින් පහර දෙන්නේ නැතුව ඒ සතුන්ට හිංසා නොකර සිටීමේ යම් විපාකයක් ලැබනවද අන්න ඒ විපාකය තමයි කියනවා ශාස්ත්‍රයේ අල්පාබාධ බව ලබන පුණ්‍ය විපාකය වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් තරුණේ ඒ වගේම තමයි සුබ මේ ලෝකේ සමහර අය ඉන්නවා ක්‍රෝධ කරන අය. තරහෙන් තමයි ඉන්නේ. බහුල වශයෙන් තරහ ගන්නවා. තරහෙන් තමයි ඉන්නේ ගොඩාක්. පොඩි දෙයක් කීවත් බලවත්ව ගැටෙනවා. කිපෙනවා. තරහ ඇති කරගන්නවා. දැඩි බවටපත් වෙනවා. කෝපයත්, ද්වේෂයත් නොසතුට පහල කරනවා. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ මේ අයුරින් සමාදන් වූ ඒ කර්ම නිසා කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරේ උපදිනවා. නමුත් යම් හේකින් නිරේ ඉපදෙන්නේ නැතුව යම් විපාකයක් අනුවන මනුස්ස ජීවිතයට ආව කියමුකෝ.
නිතර තරහ ගන්න, ක්‍රෝධයෙන් ඉන්න, අඬ දබර වෙමින් බැන ගන්න කෙනාට ලැබෙන විපාකය මොකද්ද? තරහ ගියාට පස්සේ ඒක නා ලස්සනයිද? තරහ ගියාමත් ලස්සන නෑනේ. තරහ ගිය වෙලාවට සසරට රැස් වෙන්නේ ලස්සන නැති කර්මය. ඒකේ නාව ලස්සන වෙනවා කියනවා සසරේ. ඊළඟ ජීවිත ලබද්දී මනුස්ස ජීවිතයටවත් ලස්සන නෑ. ප්‍රියමනාප නෑ. අවලස්සන වෙන්න හේතු වෙන්නේ මොකද්ද? සසරේ ක්‍රෝධ කරන එක. ඒතර ක්‍රෝධය කියන එක තරහෙන් අඬදම්බර වෙමින් රණ්ඩු සරල වෙවි ඉන්නවද? ඒ කෙනාගේ මුණ කොහොමවත් අවලස්සනයි මේ ඉන්නේ නේද? ඒකට සසරටත් විපාක හැදෙනවා දුගතියට යන්න. යම් විදියකින් මනුස්ස ලෝකේ ආව ඒ කෙනා ලස්සන නෑ කියනවා. අවලස්සන වෙලා උපදින. ඒ වගේම කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා ක්‍රෝධ කරන්නේ නැත්නම්, කිපෙන්නේ නැත්නම්, තරහ ගන්නේ නැතුව ඉවසනවනම්, කේන්ති ගන්නේ නැතුව ඉන්නවනම් මෙන්න මේ ආයුරින් සමාදන් වෙන කර්මය නිසා, ඒ තරහ නැති බව නිසා මනස්කාන්ත වූ රූපයකින් යුතුව, දුටු දුටුවන් පහදින රූපයකින් යුතුව උපදිනවා. ඒ කෙනා ලස්සන කෙනෙක් වෙලා උපදිනවා. එතකොට මේ ක්‍රෝධ නොකිරීම නිසා, ඒ කෙනා තරහ නොගන්නා නිසාම ලස්සන කෙනෙක් වෙලා උපදිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් තරුණය තවත් කෙනෙක් ඉන්නවා, ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා, ඒ කෙනා ඊර්ෂ්‍යා සහගත සිතින් ඉන්නේ. ඊර්ෂ්‍යයි කියන්නේ අනු මොනවා හරි සතුටකින් සෝමනසකින් ඉන්නවා නම්, යම් සැපයක් ලබනවා නම්, භවභෝග සම්පත් වලින් වැඩිලා ඉන්නවා නම්, ඊළඟට සම්මගියෙන් කතා බහ කරලා hina වෙලා ඉන්නවා නම්, කාක් හරි කියලා එකට අකුල් හෙලන්න තමයි බලන්නේ. ක්‍රෝධයෙන් පිපිරනවා. එතකොට ඒ කැමති නැහැ. ඉතින් මේ ඊර්ෂ්‍යාව නැමැති දේ නිසා සිද්ධ වෙනවා කියනවා. ඊර්ෂ්‍යාව තියෙන කෙනා අනිත් අයගේ ලාභ සත්කාර ලැබෙනවා දකින්න කැමති නැහැ කියනවා. කවුරු හරි උදව් උපකාර කරනවා නම්, ඒ වගේම සත්කාර සම්මාන ලබා දෙනවා නම් ඒව දකින්න කැමති නැහැ. ඒ වගේම තමයි ඊර්ෂ්‍යා කරන කෙනා අනිත් අයට ගෞරව කරද්දී, වන්දනාමාන කරද්දී, පුද පූජාවන් සිදු කරද්දී ඒවට කැමති නැහැ කියනවා. ඒවට අකමැති කියන ඒවා වළක්වන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ ඊර්ෂ්‍යාව නැමැති අකුසලයේ නිසා කර්මයෙන් රැස් කරන විපාකය සසරේ දුගතියට උපදින්න හේතු වෙන දෙයක්. නිරේට යන්න හේතු වෙන දෙයක්. තිරිසන් ලෝක, പ്രേත ලෝකගේ දුගති ලෝකවල යන්න හේතු වෙන කර්ම විපාකය. නමුත් යම් විදියකින් කර්ම විපාකයක් අනුන විපාකේ සැකසීලා මනුස්ස ජීවිතයට ආව කියමු. මනුස්ස ජීවිතයට ආවට පස්සේ මේ ගත කරපු වැඩපිළිවෙල අනුව ඊර්ෂ්‍යා කිරීම නිසා එයාගේ කිසි ආනුභාව සම්පන්නකම නැහැ කියනවා. එයා කියන වචනේ කවුරුත් පිළිගන්නේ නැහැ, ගණන් ගන්නේ නැහැ. කොච්චර දේවල් කරා එයාගේ ආනුභාවය නැහැ කියනවා. ඒකට ආනුභාවය නැති වෙන්න හේතුව මොකද්ද? ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව නැති කෙනා මොකද කරන්නේ? මුදිතාව පුරුදු කරනවා. අනේ මේ අය ශ්‍රද්ධාවෙන්, සීලෙන්, දහම් දැනුමින්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් වැඩෙනවන. භවභෝග සම්පත් වලින්, යස ඉසුරු වලින් වැඩිලා ඉන්නවන. කොච්චර හොඳද කියලා ඒ කෙනා ඒ වගේ දියුණු වෙලා ඉන්නකොට සතුටින් hina වෙලා ඉන්නවා දකිද්දී. තමනුත් සතුට වෙනවා මේ අය අපිට නැති වුණා මේ අය මෙහෙම ඉන්නවනේ කියලා සතුට වෙනවා. ඉතින් එහෙම සතුට වෙද්දී අන්න ඒ නිසා අනුන්ට ලැබෙන ලාභ සත්කාර, ගෞරව මානන, වන්දන මානන මේ දේවල් ඉවසන නිසා, ඒ දේවල් ගැන සතුට වෙන නිසා, ඒ ඊර්ෂ්‍යාවෙන් තොර වීම නිසා මෙයාට ලැබෙන පුණ්‍ය විපාකය. අනිත් අය ගොඩාක් වැදගත් විදිහට ඉන්නවා දැකි දීගෙන සතුට වෙනවා. මෙයාට ලැබෙන පුණ්‍ය විපාකය සසරේ මහේසාකි බවට පත් වෙනවා. ආනුභාව සම්පන්න කෙනෙක් වෙනවා. ඒක නා පිළිගන්න ඕන තැනක. එතකොට මේ පිළිගැනීම ඇති වෙන්නේ සසරේ කරපු පිනක් නිසා. දැන් සමහර අය ඉන්නවනේ වගේ නේද? ගොඩාක් තේජාන්විතයි. දැක්ක ගමන් අනිත් අය ගෞරවයෙන් බලන්නේ ඒ දිහා. එතකොට එහෙම ගෞරවයක් ඇති වෙන්න හේතු වෙනවා තියෙන්නේ සසරේ ඊර්ෂ්‍යා නොකිරීම, මුදිතාව පුරුදු කිරීම. ඉතින් මේ කර්මය තමයි මේ විදිහට සසර පුරාවට හැම කෙනාටම දායාදේ විදිහට ලැබෙන්නේ. ඉතින් සුබ තරුණයාට කියලා දෙනවා පින්වත් සුබ. ඒ වගේම තමයි තරුණේ මේ ලෝකේ කෙනෙක් ඉන්නවා ශ්‍රමණ බ්‍රාහමණුන්ට වේවා. ඒ වගේම යම් දුගී මගී යාචකාදී කෙනෙක් වේවා. යමක් හිල්ලගෙන එනවා ඒ අයට දෙන්නේ නැහැ කියනවා. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහමණයින්ට වස්ත්‍ර, ආහාර පාන, මල් සුවඳ විලවුන්, සායනාසන ආවාස, ඒ වගේම තෙල් පහන් ආදී පූජා කරන්නේ නැහැ කියනවා. එයා දන් දෙන කෙනෙක් නෙමෙයි. ඉතින් ඔහු මේ අයරින් දන් නොදී රැස් කරන විපාකය Tamanට සසරේ දුගතියට යන්න හේතු වෙන දෙයක්. සැප විපාක ලැබෙන දෙයක් නෙමෙයිනේ. දන් නොදීම දුක් විපාක ලැබෙන දෙයක්.
ඉතින් ඒ වගේම යම් විදියකින් ඔන්න යම් පිනක් යම් කුසලයක් මතුවලා සුගතියකට එන්න වාසනාව ලැබුවා කියන්නේ. සුගතිය ඉපදුනාට පස්සේ ওই වැඩපිළිවෙල නිසා එයාට ලැබෙන්නේ අල්ප භෝග සම්පත් ඇතිව ඉන්න වෙන්නේ. එයාට භවභෝග සම්පත් හරියට ලැබෙන්නේ නැහැ. භවභෝග සම්පත් අඩුයි. එතකොට ධනෙන් භවභෝග සම්පත් වලින් පිරිහුණු දුගී දුප්පත් කෙනෙක් වෙලා තමයි උපදින්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා යම් ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි ශ්‍රමණ බ්‍රාහමණයෙකුට වේවා යම් ආහාර පාන වස්ත්‍ර ඒ වගේ මල් සුවඳ විලවුන් සයනාසන ආවාස තෙල් පහන් ආදී පූජා කරනවා දන් දෙනවා මේ. ඉතින් මේ දාන ආදී පින්දහම් සිදු කරන කෙනා සසරේ නැවත ඒ දේ අනුව පුණ්‍ය විපාකය ලබනවා. භවභෝග සම්පත් වලින් වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දවසක් ආනන්ද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අපි යමක් කැමති නම් ඒ කැමති දේ දන් දුන්නා මේ දේ ලැබෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මනාපයි මනාපන් ලැබේ. මනාපෝ යමක් ලබා දිනවද? ඒ මනාපෝ දෙයෙන් පුණ්‍ය විපාක විදියට Tamanට ඒ අනුව ලැබෙනවා. එතකොට Taman ප්‍රියමනාප විදියට යමක් ප්‍රියමනාප කැමති දේ මොකද්ද? ඒ දන් දීම සසරේ පුණ්‍ය විපාකයක් විදියට පෙරලා ඒ Tamanට ලැබෙන ආකාරයෙන් පිනක් වෙනවා. ඉතින් ඒ නිසා මේ කර්ම විපාකය ගැන බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට භවභෝග සම්පත් වැඩෙන්න හේතු වෙන්නේ සසරේ දානෙ නැමැති පින. දැන් අපට සසරේ භවභෝග සම්පත් ලැබෙනවා නම් ඒකට හේතුව එතකොට දානෙ නැමැති පින. ඒ වගේ අඩු වැඩි වෙනස්කම් ලැබෙන්න හේතු වෙලා තියෙන මේ කර්ම විපාකයේ වෙනස්කම. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම තමයි තරුණය මේ ලෝකේ කෙනෙක් ඉන්නවා හරි මාන්නක්කාරයි. අනික් අය ගණන් ගන්නේ මම තමයි දන්න කෙනා කියලා හිතන් ඉන්නේ. ඉතින් අධික මාන්නෙන් යුක්තව ඉන්නේ. වැඳිය යුතු උතුමන්ට වඳින්නේ නැහැ කියනවා. දැක වුණත් නැගිටිය යුතු උතුමන්ට වැඩි හිටියයට ගරු බුහුමන් කරන්නේ නැහැ. ඒ වගේම ආසනයක් දීමට සුදුසු කෙනෙකුට ආසන පනවන්නේ නැහැ. ඒ වගේම මාර්ගයේහි ඉඩ සැලසිය යුතු කෙනෙකුට ඉඩ සලසන්නේ නැහැ. සත්කාර ලැබිය යුතු කෙනෙකුට උදව් උපකාර කළ යුතු ගරු බුහුමන් දැක්විය යුතු කෙනෙකුට ඒ ගරු බුහුමන් දක්වන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඉන්න කෙනා මේ පිදිය යුත්තන් නොපුදන වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වන්නේ නැති සත්කාර සම්මාන දක්වන්නේ නැති මෙන්න මේ කෙනා දුගතියට යන දේවල් තමයි රැස් කරගන්නේ. ඉතින් මේ මානකාරකමින් යුක්තව ඉපදීම නිසාම ඒ කෙනා ඒ කරන කර්මයේ විපාක දිහට යම් විදිහකින් මනුස්ස ලෝකයාව කියමුක මොකක් වේද? ඒ කෙනාට හම්බ වෙන්නේ නීච කුලෙහි ඉපදීමක් කියනවා. උසස් කුලවන්ත වෙලා ඉපදින්න හම්බෙන්නේ නෑ. පහත් කුලයක නීච විදියට දුගී දුප්පත් අසරණ විදියට තමයි ඉපදිලා ඉන්න හේතු වෙන්නේ. ඉතින් මේ නීච බව ලැබෙන්න හේතු වෙන්නේ එතකොට මාන්නයෙන් යුක්තව සිටීම. අර අට කතා දේශනාවල සඳහන් වෙනවා මානේන කුක්කුරෝ හෝති අතිමානේන මක්කටෝ කියලා. ඒ කියන්නේ මේ මාන්න කරුණාම් බල් කුක්කන් අතර තමයි ඉපදින්නේ කියන බල් වෙලා උපදින්නේ කියනවා. ඊට පස්සේ අතිමාන වෙලා ඉපදුනාම පඳුරවතර ඉපදින්නේ කියනවා. කතාවට කියන්නේ ඇත්ත වෙන්න පුළුවන් ඒක නේද? ඒක සඳහන් වෙනවා ඒ වගේ. ඒකට මේ මාන්නේ නැමැති දේ නිසා නීච බවට පත් වෙලා දැන් බල්ලා කියන සතා ගණන් ගන්නෙ නේද? එතකොට ඒ වගේ මේ නීච තත්ත්වයට පත් වෙලා උපදිනවා කියනවා මාන්නකාරකමින් යුක්ත වීම, ආඩම්බරකාරකම. ඒ වගේම ගරු බුහුමන් දැක්කිය යුතු අයට ගරු බුහුමන් දක්වන්නේ නැහැ. එතකොට සැලකිය යුතු අයට සලකන්නේ නැහැ. ඒ විපාකේ Tamanට සසරේ ආනුභාවය නැති වෙලා නීච කුලයක උපදින්න, නීච බවට පත් වෙන්න හේතු වෙන දෙයක්. ඒ වගේම තමයි තව අය ඉන්නවා. ඒ අය මාන්නයක් නැහැ කියනවා. වැඳිය යුතු උතුමන්ට වඳිනවා. ගරු බුහුමන් දැක්කිය යුතු වැඩිහිටියන්ට සලකන, සැලකිය යුතු, ඒ සැලකිය යුතු වැඩිහිටියන්ට සලකන, ගරු බුහුමන් දක්වන, වන්දන මාන කරන, සත්කාර සම්මාන දක්වන මේ වගේ ගුණධර්මින් යුතු කෙනෙක් ඉන්නවා. මෙයා සසරේ ගොඩාක් පින් රැස් කරගෙන උසස් කුලවන්ත ජීවිත ලැබලා උසස් කුලයක උපදිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් තරුණේ ඔන්න ඔය විදිහට මේ එක එක අය වෙනස් විදිහට උපත ලබන්න හේතු වෙලා තියෙන සසරේ බලන කරන ලද මේ කර්මයේ දායද කරගෙන එන ගමන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම තමයි තරුණය මෙහිලා යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් හරි ඉන්නවා. ඔහු ශ්‍රමණ බ්‍රාහ්මණී ළඟට ගිහිලා විමසන්නේ නැහැ කියනවා. ස්වාමීනි කුසල් කියන්නේ මොනවද? අකුසල් කියන්නේ මොනවද? ඒ වගේම කරන්න හොඳ නැති වැරදි දේවල් මොනවද?
කරන්න ඕනේ පුරුදු කළ යුතු නියැරදි දේවල් මොනවද කියලා අහන්නේ නැහැ කියනවා. සේවනයේ කළ යුතු දේවල්, ඒ වගේම ඇසුරු නොකළ යුතු දේවල්, සේවනයේ නොකළ යුතු දේවල් මොනවද කියලා අහන්නේ නැහැ. මං විසින් මොන වගේ දෙයක් කළොත්ද අහිත පිණිස පවතින්නේ, මොන වගේ දෙයක් කළොත්ද යහපත පිණිස පවතින්නේ කියලා එයා කරුණු විමස තමන් ජීවිතේ ගත කරන්න ඕනේ හොඳ නරක ආකාරයෙන් විමසලා බලන්නේ නැහැ කියනවා. ඒ ගැන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් අහන්නේ නැහැ කියනවා. නුවණක් උපදවා ගන්න ඕනේ කරුණු තමන් ඇති කරගන්නේ නැහැ කියනවා. ඉතින් මේ කුසල් දියුණු කරගන්න කල්පනාවක් නැති මෙහෙ යන්නම් වාලේ ඔහෙ යන විදිහටම යන ජීවිතයක් ගෙවන කෙනා ප්‍රඥාවෙන් වැඩෙන කෙනෙක් නෙමෙයි. ඉතින් එයා ප්‍රඥා රහිත බවට තමයි පත් වෙන්නේ. ඉතින් ඒක ඒ කෙනාට දීර්ඝ කාලයක් අහිත දුක පිණිස හේතු වෙනවා. ඉතින් මේ ප්‍රඥා රහිත බව පිණිස හේතු වෙන වැඩ පිළිවෙල තමයි කියනවා. කරුණු විමසලා දැනගන්නේ නැහැ කියනවා. Taman දන්නා වගේ ඉන්නවා. නමුත් Taman දන්නේ නැහැ. යහපත අයහපත විමසලා බලන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කෙනා මේ දේ දායාද කරගෙන ප්‍රඥා රහිත අඥාන කෙනෙක්, මෝඩ කෙනෙක් බවට පත් වෙනවා. නමුත් යම් කෙනෙක් ඉන්නවා ඒ කෙනා කුසල අකුසල් මොනවද කියලා විමසලා බලනවා. වැරදි දේ මොකද්ද? නිවැරදි දේ මොකද්ද කියලා විමසලා බලනවා. සේවනයේ කළ යුතු දේ මොනවද? සේවනයේ නොකළ යුතු දේ මොනවද? මා විසින් මොන වගේ දෙයක් කළොත් අහිත පිණිස පවතීද? මොන වගේ දෙයක් කළොත් දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතීද? මම මොන වගේ විදිහටද රැකියාව ධාර්මිකව කරගන්න ඕනේ දැන් ගෙදර ජීවිතය ගත කරන්න. Taman ධාර්මික ජීවිතය සකසගන්නේ කොහොමද කියලා කරුණු විමසීමස බලන්න. එතකොට තමන් කරන කියන දේවල් ධාර්මික අධාර්මික බව විමසමින්, කුසල අකුසල විමසමින්, එහි යහපත අයහපත විමසමින් නුවණ වැඩෙන ආකාරයෙන් දියුණු කරගන්න කල්පනා කරනවාද? අන්න ඒ කිනාය නිසා සුගති සංඛ්‍යාත සුගතියක උපදින්නත් වාසනාව ලබනවා. ඒ වගේ මේ කෙනා ප්‍රඥාව වැඩෙන වැඩ පිළිවෙලක ඉන්න නිසා ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් තරුණය ওই විදිහට අල්පායුෂ ඇති වෙන ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිසා තමයි අඩු ආයුෂ ඇතුව උපදින්නේ. මොකද අඩු ආයුෂ ඇතුව උපදින්න හේතු වෙන්නේ? සත්තු මරනවා. ඊට පස්සේ දීර්ඝායුෂ ලබන්නේ සත්තු මැරීමෙන් වැළකීලා ඉන්නවා. ඒ වගේම කෙනෙක් ගොඩාක් ආබාධ සහිතව ඉන්නවා. බොහෝ ආබාධ සහිතව ඉන්නේ ඒක නා සසරේ සත්තුන්ට හිංසා පීඩා කරලා මේ ජීවිතේ හිංසා පීඩා කරයි. විපාකේ ඒ සතුන් තලා පෙලා ආබාධ වලටපත් කරාද? Tamanටත් පෙරලා ඒ විපාකේ ඒ විදිහටම ලැබෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ තමන් දුකට අකමැති බව දැනගෙන තමන් උපමා කරගෙන අනිත් ලෝ සතුන් ගැන දකින්න කියනවා. තමන් දුකට කැමති නෑ වගේම අනිත් සතුනුත් කැමති නෑ. තමන් යම් ආකාරයකින්ද කර්මය සිදු කරන්නේ ඒ කර්මය තමන්ටත් පෙරලා ඒ ආකාරයෙන්ම ලැබෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අල්පාබාධ ඇති වෙන්න හේතු වෙනවා මේ සතුන්ට හිංසා නොකර සිටීම. ඒ වගේම තමයි කෙනෙක් මේ දුර්වර්ණ භාවයෙන් යුක්තව ඉන්නවා. ලස්සන නැති වෙලා උපදිනවා. අවලස්සනයි දකින්න කැතයි. හේතුව මොකද්ද? තරහ ගත්ත කෙනෙක්. නම් තරහ ගත්තට පස්සේ ලස්සන වෙන්න හම්බෙන්නේ නැහැ. ඒකට තරහ වැඩි වෙනවා නම් ඒක නිසා අවලස්සන වෙන්නයි හේතු වෙන්නේ. දැන් ගෙදරදී කතාවෙත් දන්නේ නැහැ එහෙනම් උන් තරහ ගිය ගම මතක් කරයි නේද? මොකද්ද කියන්නේ? ලස්සන වෙන්න හම්බෙන්නේ නැහැ කැත වෙලා ඒ කියන්නේ. එතකොට කැත වෙන්න හේතුව මොකද්ද? තරහ කියන දේ. ක්‍රෝධය නැමැති අකුසලේ. ඒ වගේම ලස්සන ප්‍රියමනාප බවට පත් වෙන්න හේතු වෙන දේ ක්‍රෝධ නොකිරීම, තරහ නොගැනීම, වෛර නොකිරීම තමයි ප්‍රියමනාප බවට ලස්සන බවට පත් වෙන්න හේතු වෙන කර්මය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහටම කෙනෙක් ඉන්නවා අල්පේ සාක්‍ය වෙලා. ඒක නම මහේසාක්‍ය බව ලබන්නේ කියන්නේ අල්පේ සාක්‍ය කිසි පිළිගැනීමක් නැහැ. ඒක නාල් කරපු කර්මය තමයි කියනවා සසරි කරන කර්මය ඊර්ෂ්‍යා කරන එක. අනිත් අයට ඊර්ෂ්‍යා කරනවා. එතකොට ඊර්ෂ්‍යාව නිසා තමන් ඒ ආනුභාව සම්පන්න බව නැතිලා යනවා තමන් තුළ. නමුත් යම් කෙනෙක් ඊර්ෂ්‍යාව නැතුව මුදිතා පුරුදු කරනවාද? අන්න ඒ හේතු වෙන්නේ කෙනා මහේසාක්‍ය ප්‍රතිපදාවකින් යුක්ත වෙනවා. ඒ වගේම තමයි කෙනෙක් ඉන්නවා භවභෝග සම්පත් අඩු වෙලා උපදින. සසරේ දන් නොදීමේ විපාකේ. භවභෝග සම්පත් වලින් වැඩිලා ඉන්නවා. සසරේ දන් දීම නැමැති පින තමන්ට රැස් කරගෙන තියෙනවා. දානෙන් රැස් කරගත යුත්තේ පුණ්‍ය විපාකේ තමන්ට සැකසීලා තියෙනවා. ඒ වගේම තමයි කෙනෙක් උපදිනවා නීච කුලයක, හීන කුලයක උපදිනවා, පහත් කුලයක උපදිනවා. කුමක් නිසාද එහෙම වෙන්නේ? මාන්නක්කාර වීම නිසා. නමුත් කෙනෙක් නිහතමානී වෙනවා.
ඒ කෙනා ගරු බුහුමන් දැක්විය යුතු අයට ගරු බුහුමන් දක්වනවා. වැඩිහිටියන් සලකනවා. දෙමව්පියන්ට අප උපස්ථාන කරනවා. සත්කාර සම්මාන දක්වනවා. ලෙඩ දුකකදී ඇයට හොයලා බලලා උපකාර කරනවා. මෙන්න මේ සත්කාර සම්මාන දක්වන වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වන එකේ විපාකය සත්කාර සම්මාන දැක්විය යුතු වන්දනාමාන කළ යුතු අයට වන්දනාමාන කරමින් ගරු බුහුමන් දක්වනවාද ඒකේ විපාක වශයෙන් ඒ පින සැකසෙනවා ඒ කිනාට උසස් කුලයක උපදින්න. ඒ වගේම තමයි කෙනෙක් මෝඩයි අඥානයි. ඒ කෙනා හොඳ නරක විමසලා බලන්නේ නැහැ. ශ්‍රමණ බ්‍රාහමණයින්ගෙන් අහන්නේ නැහැ. කුසල අකුසල විමසලා දැනගන්නේ නැහැ. ඒ නිසා මෝඩ වෙනවා. ඒ වගේම කෙනෙක් ඉන්නවා කුසල අකුසල මොනවද කියලා දැනගන්නවා පුරුදු කරන්න ඕන දේවල්, නොකළ යුතු දේවල්, සේවනයේ කළ යුතු දේවල්, නොකළ යුතු දේවල් කරුණු විමසලා දැනගන්නවා. ඉතින් මේ නුවණ ඇති කර ගැනීම පිණිස ඒ කරුණු දැනගන්නවාද ඒ විදිහට අහලා විමසලා බලනවාද? අන්න ඒ නිසා ඒ කෙනා ප්‍රඥාවන්ත බව ඇති කරගන්න සසරේ පුණ්‍ය විපාකයක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දේශනා කළා මෙන්න මේ කර්මය අනුව තමයි මේ සත්‍යයන් බෙදිලා තියෙන්නේ. කර්මයේ දායාද කරගෙන තමයි මේ සත්‍යයන් වෙනස් ස්වභාවයන්ට පත් වෙලා තියෙන්නේ. පින්වත් තරුණය සත්‍යය ඉන්නේ කර්මයේ තමන්ගේ දේ කරගෙන. කර්මයේ තමයි දායාදේ කරගෙන ඉන්නේ. කර්මයේ තමයි උප්පත්ති ස්ථානය කරගෙන ඉන්නේ. කර්මයේ තමන්ගේ ඥාතියා වෙලා තියෙන්නේ. දැන් වටේ ඉන්න නෑදෑයෝ මේ ජීවිත කාලෙන ඉන්නේ. සසරේ යනකොට මේ නෑදෑයෝ ඔක්කොම එකට යනවද අපි? එහෙම කවුරුත් යන්නේ නෑ එකටම. යම් යම් විදියකින් සම්බන්ධ වෙයි. නමුත් සසරේ කොච්චර එහෙම හම්බෙච්ච අය ඇද්ද වෙන්නේ. එතකොට මේ කර්මයේ නැමැති දේ තමයි අපට නිතරම හම්බ වෙවි පිටිපස්සෙම එන්න තියෙන දේ. ඉතින් ඒකනේ කර්මය හේවණල්ල වගේ කියලා වදාලේ යහපත් කර්මය. බරක් නෑ නේද? පුදුරජාණන් වහන්සේ වදාලා සිත කය වචන යහපතේ පිහිටුවාගෙන කරන ලද කර්ම විපාකේ යහපත් විපාකයක් ලබනවා. සෙවණැල්ල වගේ පසුපසින් නැවිලා සැප විපාක ලබා දෙනවා. ඒ වගේම තමයි සිත කය වචන අයහපතේ පිහිටුවාගෙන අයහපත් කර්මයක් කරනවාද? ඒක විපාකයේ දුක් විපාකයක් ලබා දෙනවා. ඒකේ විපාකයක් විදිහට ඒකිනා දුක් විඳින හේතු සකස් කරගෙන පරලොව ගොඩාක් දුක් විඳිනවා. මෙලොවත් දුකටපත් වෙනවා. ඒක හරියට කරත්තේ ගොනේ බැඳලා පස්සේ ගුණායේ බර ඇදගෙන යන්නේ සතුටින් නෙමෙයි කියනවා. මහා බරක් බොහොම අමාරුවෙන් දුකසේ තමයි කෙන්දිරි ගග ඇදගෙන යන්නේ. ඒ වගේ ගොඩාක් දුක් විපාක විඳින දෙයක් වෙනවා කියනවා. අයහපත් වූ කර්මයේ සිත කය වචනේ අයහපතේ පිහිටුවාගෙන කරගන්න දේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නිසා වදාලා මේ කර්මයේ නැමැති දේ දායාද කරගෙනයි සසරේ යන්නේ. පිළිසරණ කරගෙනයි ඉන්නේ. කර්මය තමයි ඊළඟ උපදින තැන තීරණය කරලා දෙන්නේ. ඒකට චුති චිත්තය නෙවෙයි. චුති චිත්තේ පාව සැකසෙන්න හේතු වෙලා තියෙන කුමක්ද? කර්මයේ නැමැති දේ. ඒ කියන්නේ ජීවිතය ගත කරන ආකාරය අනුව තමයි මේ විපාකයේ සැකසෙන්නේ. ආශ්‍රයයෙන් අරගෙන යනවා ඒ තැන. විඳවනවා කර්මයෙන් ගිහිල්ලා. ඒකට මේ කර්මයේ නැමැති දේ ප්‍රධානම සාධක වෙලා තියෙනවා තමන්ගේ ජීවිත ගමන් කරන ආකාරය. බුදුරජාණන් වහන්සේ කියන උපමාවක් දේශනා කරනවා. උපමාව තමයි ගඟ ආයිනේ තියෙන ගහක් නැමෙන්නේ ඒ ගඟ පැත්තටනේ. ගඟ පැත්තට තමයි ගහ නැමිලා තියෙන්නේ. ගහ කැපුවොත් වැටෙන්නේ ගඟට. ඒ වගේ තමයි කියනවා කෙනෙක් ගත කරන ජීවිතයේ කුසලයටද යහපතටද බර වෙලා තියෙන්නේ. සුගතියට බර වුණ ජීවිතයක්. ජීවිතය අවසන්යේදී සුගතියට බර වෙලා. ඒ වගේම අයහපතටද බර වෙලා තියෙන්නේ. පෞකාරකමටද බර වෙලා තියෙන්නේ. දුගතියට බර වෙච්ච ජීවිතයක්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ වදාලා සිත කය වචනේ මුල් කරගෙන යම් යහපත් වූ කර්මයන් නිරන්තරයෙන් සිදු කරලා සිත තමන් පාරිශුද්ධ වෙන ආකාරයට සිත පුරුදු පුහුණු කරලා තියෙනවා. කුසල් වඩලා තියෙනවා. සීක බල ධර්ම දියුණු කරගෙන තියෙනවා. මම අසවල් ආකාරයෙන් සුගතිය උපදින්න ඕන කියලා සිත පිහිටවලා යානු උපදින්න පුළුවන්. ඒතකොට කුමක් නිසාද එහෙම පුළුවන් වෙන්නේ? තමන් කරපු යහපත් කර්මය නිසා. සකස් කරගත්තු දේ අනුව සැකසුන දේ අනුව තමයි උපත තීරණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ කර්මය තමයි සියලු සත්‍යයන්ට දායාදේ වෙලා පිළිසරණ වෙලා උප්පත්ති ස්ථානේ වෙලා තියෙන්නේ. ඥාතියා වෙලා තියෙන්නේ. කර්මය තමයි කියනවා මේ සත්‍යයන්ව හීන ප්‍රනීත වශයෙන් උසස් පහත් වශයෙන් නොඑක ආකාරයෙන් බෙදා දක්වලා තියෙන කර්මය විසින් කියලා වදාළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සුබ තරුණයාට මේ කර්මය පිළිබඳව මේ විග්‍රහය සිදු කළාට පස්සේ සුබ තරුණයා ගොඩාක් සතුටු වෙලා කියනවා බවත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි.
බවත් ගෞතමයන් වහන්සේ මට මේ ගැන හිතෙන්නේ මේ විදිහටයි කියනවා. යටට හැරිලා තිබ්බ දෙයක් උඩුවතට හැරෙවුවා වගේ කියනවා. සැඟවිලා තිබ්බ දෙයක් විවෘත කරලා පෙන්වලා දුන්නා වගේ. මම් මුලා වෙලා හිටපු කෙනෙකුට අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ ඇස් ඇති අයට රූප දකින්නට කියලා. ඒ වගේම කියනවා ඔන්න ඔය විදිහට බවත් ගෞතමයන් වහන්සේ නොඑක ආකාරයෙන් මට ධර්මයේ දේශනා කළා. මම බුදුරජාණන් වහන්සේ ධර්මයත් ශ්‍රාවක සංඝරත්නය සරණ යනවා කියලා මේ සුබ තරුණය තෙරුවන් සරණ ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට තවත් විග්‍රහයක් සිදු කරලා තිනවා. තවත් දේශනාවක් තියෙනවා දේශනා කළේ. මේ කර්මය පිළිබඳ විස්තර වශයෙන් දේශනා කළ දේශනාව. ඒ දේශනාවේ නම තමයි මහා කම්ම විභංග සූත්‍රය. මේ මහා කම්ම විභංග සූත්‍රයේ කර්මය විග්‍රහ කරලා බෙදා දක්වලා තියෙනවා. ඉතින් මේක මහා කම්ම විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නට යෙදුනේ රජගහනුවර කලන්දක නිවාප කියන වේළුවනාරාමයේ වැඩ සිටිද්දී වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලේ තමයි මේ දේශනාව දේශනා කරන්න යෙදුනේ. ඒ දවස්වල සමිද්දි කියන ස්වාමීන් වහන්සේ ඒ වනාන්තරයේ වැඩ සිටලා ඒ වනාන්තරයේ ඉඳලා මේ පිටතට වැඩම කරපු වෙලාවක මුණ ගැහුණ පෝතලී පුත්‍ර කියන තාපසයා. සමිද්දි ස්වාමීන් වහන්සේ හම්බෙලා මේ පෝතලී කියන තාපසයා කියනවා මං ශ්‍රමණ ගෞතමයන් ඉදිරියේම තමයි මේ කාරණාව ඇහුවේ. මං දැනගත්තේ ඒ කියන්නේ මේ කර්මයන්ගින් කිසි වැඩක් නැහැ. ඒ කියන්නේ කර්මයන්ගින් කිසි වැඩක් නැහැ. වචනයෙන් කරන කයින් කරන කර්මයන්ගින් කිසි වැඩක් නැහැ. ඒ වගේම වචනයෙන් කරන කර්මයන්ගිනුත් කිසි වැඩක් නැහැ. මනසින් කරන කර්මයන් විතරයි සත්‍ය කියලා. ඒ වගේම යම් සමාපත්තියකට සම්වැදුන විට කිසිවක් නොවිඳීද එවැනි සමාපත්තියකුත් තියෙනවා කියලා මම අහලා තියෙනවා කියලා. කීපෙක තේරෙන්නේ නැතුව ඇති නේද? කී කයින් වචනයෙන් කරන කර්මයන්ගේ කිසි වැඩක් නැහැ. මනසින් කරන කර්මයන්ගේ තමයි වැඩක් තියෙන්නේ. යම් යහපතක් යම් දෙයක් තියෙන්නේ. ඒක තමයි සත්‍ය කියලා මම අහලා තියෙන්නේ. ඉතින් මේ යම් සමාපත්තියට සම්වැදුනට පස්සේ ඒ සමාධිය නිසා මේ කිසිවක් නොවිඳින්න පුළුවන් නොවිදින සමාධියකුත් තියෙනවා කියලා තමයි මම අහලා තියෙන්නේ කියලා මේ නිකන් හිස් කතාවක් කිව්වා. ඒකට මේ පෝතලී පුත්‍ර සුබට කියනවා ඔය කතාව නම් කියන්න එපා කිව්වා. ආයස්මත් පෝතලී පුත්‍ර ඔය කතාව නම් කියන්න එපා. භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න එපා. භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන එක හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ওই විදිහට නම් දේශනා කරන්නේ නැහැ. කියන්න එපා කියෝ ওই විදිහට නම්. කියන්නේ මේ කයින් කරන කර්මයන්ගෙන් වචනයෙන් කරන කර්මයන්ගෙන් කිසි වැඩක් නැහැ. මනසින් කරන කර්මයන් විතරයි සත්‍ය කියලා එහෙම දෙයක් කියන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් දේශනා කරලා නැහැ කියලා. ඉතින් ආයස්ම සමිද්දි තමුන් වහන්සේ පැවිදිලා ගොඩක් කල්ද කියලා අහනවා එතකොට. කියනවා නෑ මම පැවිදිලා මේ අවුරුදු 3ක් විතර වෙන්නේ කියනවා. 3 අවුරුද්දයි කියලා. එහෙමනම් අපි මේ ගැන මහා තෙරුන් වහන්සේලා ආරම්භය මොනවා කියන්නද? මේ නවක භික්ෂුවත් ශාස්ත්‍රඥ වහන්සේව ආරක්ෂා කරන්න හිතන් ඉන්නේ ওই විදිහට නම් ආයස්ම සමිද්දි චේතනාවන් පහළ කොට කයින් වචනෙන් මනසින් කර්මයක් කළාට පස්සේ ඔහු විඳින්නේ කවර විඳීමක්ද කියලා අහනවා. මම කියව මේ මහා තෙරුන් වහන්සේලා ගැන එහෙනම් කොහොම කියන්නද කියලා අහනවා. මේ කයින් වචනෙන් මනසින් කර්මයක් කළාට පස්සේ ඔහු විඳින්නේ මොන වගේ විඳීමක්ද කියලා අහනවා. එතකොට මේ සමිද්දි ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා. පෝතලී පුත්‍ර චේතනාවන් පහළ කොට කයින් වචනෙන් මනසින් කර්මයක් කළාට පස්සේ ඔහු විඳින්නේ දුකයි කියනවා. කර්මයක් කරාට පස්සේ විඳින්නේ දුක කියනවා. එතකොට මේ පෝතලී පුත්‍ර මේ තාපසයා ඒ ප්‍රකාශය පිළිගත්තේ නැහැ කියනවා. ප්‍රතික්ෂේප කළෙත් නැහැ. පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව නැගිටලා පිටත් වෙලා ගියා. එතනින් ගණන් ගත්තේ නැහැ. ඉතින් මේ සමිද්දි ස්වාමීන් වහන්සේ මේ කාරණාව ආනන්ද ස්වාමීන් වහන්සේට ගිහිලා මෙහෙම කතාවක් ඇති වුණා. ඉතින් මම මේ යම් කර්මයක් කරාට පස්සේ විඳින්නේ දුකයි කියලා කිව්වා. ඉතින් ඒක මේ මොකද්ද දැන් උනේ කියලා මට තේරෙන්නේ නැහැ. මේක ගැන විස්තර වශයෙන් කියලා දෙන්න මට තේරෙන්නේ නැහැ කියලා දැන් ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද කළේ? මේ සමිද්දි ස්වාමීන් වහන්සේත් එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට පිටත් වුණා. මොකක්ද දැන් අහන්න ගියේ? මේ කර්මයේ විපාකය ගැන දැනගන්න.
කියන්නේ සිත කය වචනේ මුල් කරගෙන යම් කර්මයක් කරාට පස්සේ ඒකේ විපාකය ලැබෙනකොට ඒක විඳින්නේ මේ දුකයි කියන එක කොහොමද මේ වෙන්නේ මොකද්ද කියලා දැන් මේ කාරණාව දැනගන්න තමයි ගියේ. ඉතින් මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සමිද්ද ස්වාමීන් වහන්සේ දෙනම වැඩලා බුදුරජාණන් වහන්සේ ළඟ වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳගෙන අර සිද්ධ වුණ සිදුවීම කීව භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දෙයක් සිදු වුණා කියලා ඉතින් විස්තරේ මතක් කළා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා ආයස්මත් ආනන්දයන් වහන්සේ අමතා වදාලා පින්වත් ආනන්ද ඒ වෙලාවේ තව සිදුවීමක් වෙනවා. දැන් අර මේ සමිද්ද ස්වාමීන් වහන්සේ කියවනේ මේ දුක් විඳීමක් තමයි විඳින්නේ කියලා කර්මයන්ගේ විපාක විදියට. ඉතින් ඒ විදිහට කීවට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා ආනන්දයන්ට මෙහෙම වදාලා පින්වත් ආනන්ද මම පෝතලී පුත්‍ර නම් වූ තාපසයෙකුගේ දැකීමක්වත් දන්නේ නැහැ කියනවා. එහෙම එකේ මෙවැනි කතා බහක් කොහොමනම් සිදු වෙන්නේද? නමුත් පින්වත් ආනන්ද පෝතලී පුත්‍රගේ පරිබ්‍රාජකයට බෙදා විග්‍රහ කරලා ප්‍රශ්න වලට උත්තර දිය යුතුදී මේ සමිද්දි නම් වූ හිස් පුරුෂයා විසින් දීලා තියෙන්නේ ඒකපාක්ෂික උත්තරයක් නේ කියන. කියන්නේ බෙදලා විග්‍රහ කරලා ඔක පැහැදිලි කරලා දෙන්න ඕන එක මේ එක උත්තරයක් දීලානේ තියෙන්නේ. ඒක හිස් උත්තරයක්නේ දීලා තියෙන්නේ කියලා. ඉතින් මෙසේ වදාළ විට ආයුෂ්මත් උදායි තෙරුන් උදායි කියන ස්වාමීන් වහන්සේත් ළඟ ඉඳලා උදායි තෙරුන් භාග්‍යතුන් වහන්සේට පවසනවා ස්වාමීනි ඉතින් ආයුෂ්මත් සමිද්දි තෙරුන් මේ අදහසින් එන්නේ නැති ඔය කතාව කියන්නේ නැත්තේ. ඒ කියන්නේ විඳින්නා වූ යමක් ඇද්ද? ඒ තිබෙන්නේ දුක තුලයි කියන අර්ථයෙන් වෙන්නේ නැති උක් කියන්නේ නැති කියලා. එතකොට ඊට භාග්‍යතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් අමතා වදාලා මේ උදායි නම් හිස් පුරුෂයාගේ මේ වැරදි වැටහීම හැටි බලන්න කිව්වා. මේ උදායි කියන හිස් පුරුෂයාගේ වැරදි වැටහීම හැටි බලන්න කිව්වා. කියලා කියනවා පින්වත් ආනන්ද මන් දැනගත්ත දැන් මේ උදායි හිස් පුරුෂයා ඔළුව උස සූදානම් වෙනකොට ඔය නුවණින් තොරව තමයි මේ ප්‍රකාශ කරන්නේ කියලා දැනගත්තා කියලා. තේරෙන්නේ නැති නේද මේ කියපු? ඉතින් පින්වත් ආනන්ද පෝතිලී පුත්‍ර සුබ්බ තාපසයා මුලින්ම ඔය අහලා තියෙන්නේ විදීම් තුනක් ගැනයි. විදීම් තුන ගැන තමයි අහලා තියෙන්නේ. මොන වගේ විපාකයක්ද කියලා අහලා තිනොය. චේතනාවන් පහළ කොට කයින් වචනින් මනසින් කර්මයක් කරාට පස්සේ ඔහු විඳින්නේ දුකයි කියලා කියවනේ. ඒක දැන් විදීම් ගැන තමයි අහලා තියෙන්නේ. විඳින්නේ කවර විදීමක්ද කියලා ඇහුවේ. ඉතින් වේදනාවන් තුන ගැන තමයි අහලා තියෙන්නේ. ඉතින් පින්වත් ආනන්ද යම් මේකින් සමිද්දි හිස් පුරුෂයා මේ ඔය පෝතලී තාපසයාගේ ඔය ප්‍රකාශයට මෙහෙම උත්තර දුන්නා නම් ආයස්මත් පෝතලී පුත්‍රය චේතනාවන් පහළ කොට කයින් වචනෙන් මනසින් සැප විඳීම ඇති වෙන කර්මයක් කළාට පස්සේ ඔහු විඳින්නේ සැප විඳීමයි. තේරුණා නේද? කයින් වචනෙන් මනසින් සැප විඳීම ඇති වෙන කර්මයක් කළාට පස්සේ ඔහු විඳින්නේ සැප විඳීමයි. ඒ වගේම චේතනාවන් පහළ කොට කයින් වචනෙන් මනසින් දුක් විඳීම ඇති වෙන කර්මයක් කළාට පස්සේ ඔහු විඳින්නේ දුක් විඳීමයි. ඒ වගේම චේතනාවන් පහළ කොට කයින් වචනෙන් මනසින් දුක් සැප රහිත වූ මධ්‍යස්ථ විඳීම ඇති වෙන කර්මයක් කළාට පස්සේ ඔහු විඳින්නේ උපේක්ෂා සාගත වූ මධ්‍යස්ථ විඳීම. ඉතින් මේ විදිහට තමයි මේ විඳීම ඇතිවන්නේ. පින්වත් ආනන්ද සමිද්දි හිස් පුරුෂයා ওই විදිහට පෝතලී පුත්‍ර තාපසයට උත්තර දුන්නා නම් නියම විදිහට උත්තර දුන්නා වෙනවා. කරුණ සහිතවම තමයි උත්තර දුන්නා වෙන්නේ. කොහොමද සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙන ආකාරයේ යම් විපාකයක් ඇති වෙන ආකාරයේ යම් දෙයක් කරාද ඒකේ විපාකයට අනුව තමයි විඳින්නේ කියලා කියන්න ඕනේ. පින්වත් ආනන්ද එහෙත් මේ බාල වූ අව්‍යක්ත වූ අන්‍යාගමික තාපසවරු කවුද? තථාගතයන් වහන්සේගේ කර්මයේ පිළිබඳ විග්‍රහයේ විස්තරාත්මක බව කවුරුනම් දන්නවද කියලා. පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේගේ කර්මයේ පිළිබඳ විග්‍රහයේ විස්තරාත්මක දෙසම ඔබ අහගන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ කර්මයේ පිළිබඳ විස්තර වශයෙන් පෙන්ලා දුන්නා මේ දේශනාවේදී. ඉතින් මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ඉන්නවා ඔන්න ඒ කෙනා සතුන් මරන්නේ නැති, හොරකම් කරන්නේ නැති, වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැති, බොරු කියන්නේ නැති, කේලාම් පරුස වචන හිස් වචන කියන්නේ නැති, ඒ වගේම මිත්‍යා දෘෂ්ටික නැති, අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ නැති, ද්වේෂය නැති, මේ දස කුසල් දහම් වල යෙදෙන කෙනෙක්. මෙහෙම කුසල් දහම් වල යෙදෙන කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මරණින් මත්තේ සුගතිය උපදිනවා.
ඒ වගේම දස කුසල් දහම් වල යෙදෙන කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මරණින් මත්තේ දුගතියට උපදිනවා. ඊළඟට කෙනෙක් ඉන්නවා දස අකුසල් වල යෙදෙන කෙනෙක්. මේ දස අකුසල් වල යෙදෙන කෙනෙක් දුගතිය උපදිනවා. දස අකුසල් වල යෙදුණු කෙනෙක් නමුත් සුගතියට උපදිනවා. ඉතින් මේ විදිහට හතර ආකාරයෙන් වෙන්න පුළුවන්. ඒකට කුසල් වල යෙදුණා කියලා එපමණින්ම සුගතිය උපදිනවා මේ දුගතිය උපදින්නේ නැහැ කියන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ පදාලා මේ විදිහට හතර ආකාරයකින් සිද්ධ වෙනවා. ඉතින් කෙනෙක් මේ විදිහට මේ හතර ආකාරයෙන් උපදින ආකාරය දැකලා කෙනෙක් කියනවා මේ විදිහට දැන් ඔන්න හොඳට හිත දියුණු කරගෙන හිත දියුණු කරගත්තු කෙනෙක් මේ උපදින ආකාරය ගැන දැක්කොත් එහෙම ඒ කෙනා කියනවා මෙන්න මේ විදිය. ඉතින් වඩාක් වීරියවන්ත වෙලා අප්‍රමාදීව කෙනෙක් චිත්ත සමාධියක් ඇති කරගෙන මිනිස්සස ඉක්මවා ගිය දිවසින් අර කර්මානුරූපව උපදින පුද්ගලයෙක් දකින්න. ඒ කියන්නේ දැන් සතුන් මරලා හොරකම් කරලා පව් කරපු කෙනෙක් හිටියේ. ඒ කෙනා ඔන්න මේ විදිහට පව් කරලා දුගතියේ උපදිනවා දකිනවා. එතකොට එහෙම දැක්කට පස්සේ මෙයා මොකක් කියයිද? බවත්නි පාප කර්මයන්ගේ විපාක තියෙනවමයි කියලා කියයි. දුෂ්චරිතේ විපාක තියෙනවමයි. මං එහෙම පුද්ගලයෙක් දැක්ක මේ පව් කරලා දුගතියේ ඉපදුණු කෙනෙක් දැක්කා කියලා කියනවා. එහෙම කියලා ඊළඟට ආයේ දකිනවා මෙහෙම. ඊළඟට තව කෙනෙක් දකිනවා කියන්නේ සත්තු මරනවා, හොරකම් කරනවා. ඒ වැරදි වැඩ ඔක්කොම අකුසල් කරලා එහෙම අකුසල් කරන කෙනා මරණින් මතු උපදින්නේ මේ දුගතියේ නෙමෙයි. දුගතියේ ඉපදුණු කෙනා ඉන්නවා. දුගතියේ ඉපදුණු කෙනා ගැන කියනවා පව් කරන කෙනාට විපාක තියෙනවමයි. මෙහෙම පව් කරපු නිසා තමයි මේ අපාය නැමැති දුගතිය ඉපදුනේ කියලා කියනවා. ඉතින් යමෙක් වෙන විදිහකට කියනවා නම් ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. කියන්නේ පව් කරන අය දුගතියෙම අනිවාර්යෙන් උපදින්න කියලා තමයි මම කියන්නේ කියලා කියනවා. ඉතින් ඔහු මේ විදිහට කියන්නේ Taman දැනගත්තු දෙයක් මුල් කරගෙන, බැසගත්තු දෘෂ්ටිය මුල් කරගෙන. ඒ වගේම පින්වත් ආනන්ද තව කෙනෙක් ඉන්නවා කියනවා. බලවත් කුසල් දහම් දියුණු කරලා ඔන්න සිත හොඳට එකඟ කරගෙන අර වගේම ඒකිනත් අර මිත්‍යා දෘෂ්ටික වෙලා පව්කම් කර කර හිටපු කෙනෙක් දකිනවා. එයා මරණින් මත්තේ උපදිනවා. පාප කර්මයන් කර කර ඉඳලා මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා සුගතියේ උපදිනවා හැබැයි. දැන් මෙහෙම ඇහුවොත් එහෙම හිතන්නේ නැහැ නේද කෙනෙක්? පව් කර කර හිටපු කෙනෙක් සුගතියේ ඉපදුනා කියෝ. ඉතින් ඔන්න කෙනෙක් දකිනවා මෙහෙම. පව් කර කර ඉඳලා අකුසල් කර කර හිටපු කෙනෙක්. නමුත් මෙයා ඉපදිලා තියෙන අසුගතිය. ඒතකොට මේ සාසර සකස් වෙන ස්වභාවය ඇතිලා තියෙන්නේ තමන්ගේ ස්වභාවය අපිට මේ බාහිරින් හොයන්න පුළුවන්කම නැහැ. ඉතින් මේ විදිහට අර පව් කර කර හිටපු කෙනා සුගතියේ ඉපදුනා දැක්කට පස්සේ ඔහු මොකද කරන්නේ? මෙන්න මේ කර්මයේ විපාක නැහැ කියලා කියනවා. පව් කරාට ඒකේ විපාකයක් නැහැ කියලා කියන මොකද පව් කරපු කෙනෙක් දිගතිය සුගතිය උපදිනවා දිවසින්ම දැක්කම ඒක. ඒ නිසා පිළිගන්නේ නැහැ කියනවා. ස්ථිරවම කර්මයේ විපාකයක් නැහැමයි කියලා කියනවා. ඊළඟට තව කෙනෙක් දකිනවා වගේම කුසල් දහම් කරන කෙනෙක් ඒ කෙනා පින් දහම් සිදු කරලා දස කුසල් දහම් වල යෙදিলা සුගතිය ඉපදිලා ඉන්නවා. එයා මොකක් කරයිද? එයා කියනවා කර්මයේ විපාක තියෙනවමයි. මේ විදිහට මේ අකුසල් වලින් වැළකීලා ඉන්න අය කර්මයේ විපාක අනුව සුගතියේ උපදිනවා. මේකමයි සත්‍ය වෙන දෙයක් නැහැ. මේ කර්මයට අනුව සුගතිය උපදින්නේ සුගතිය දුගතිය උපදින ආකාරය මේ විදිහටමයි තීරණය වෙන්නේ. යහපත් කර්ම කළොත් අනිවාර්යෙන් සුගතියමයි උපදින්න කියලා කියනවා. ඒකත් වැරදි හැබැයි. ඇයි හේතුව? තව කෙනෙක් දිවසින්ම දකිනවා යහපත් කුසල් දහම් වල යෙදුණු කෙනෙක්. නමුත් ඒ කෙනා ඉපදිලා ඉන්නේ දුගතිය. එතකොට ඒක පිළිගන්න බෑනේ කෙනෙකුට. නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා යම් ශ්‍රමණේක හෝ බ්‍රාහමණේක හෝ මේ විදිහට කියනවා නම් කියන්නේ මේ කර්මයේ විපාකය ගැන මේ විදිහට නිශ්චය කරලා කියනවා නම් ඒක වැරදි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට නිශ්චය කරලා කර්මයේ විපාකය ගැන කියන්න පුළුවන්කම ඒ විදිහට නෑ. ඒක තථාගතයන් වහන්සේගේ විශේෂ තථාගතයන් වහන්සේ තමයි ගැන පැහැදිලිව දන්නේ. ඉතින් මේ දැන් මේ කියපු හතර ආකාරයෙම එතකොට සිද්ධ වෙන දේවල්මයි කියුවේ. නමුත් ඒකමයි සත්‍ය අනික බොරු කියලා කියන්න බෑ. ඉතින් පින්වත් ආනන්ද යම් ශ්‍රමණේක හෝ බ්‍රාහමණේක හෝ මෙහෙම කියනවනම් බවත් මේ පාප කර්මයන් නැහැමයි දුස්චරිත විපාක නැහැමයි කියලා. ඒ ප්‍රකාශය මම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම ඔහු මෙහෙමත් කියනවාද මම පුද්ගලයෙකු දැක්කා ඔහු මේ අකුසල් කරලා සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්නවා කියලා. ඒ ප්‍රකාශය මම අනුමත කරනවා කිව්වා. පව් කරලා සුගතියට උපදින්න ඉඩ
තියෙන්න පුළුවන්. ඊළඟට ඔහු නිබඳු ප්‍රකාශයක් කළා දේ කියන්නේ සතුන් මරනවා, හොරකම් කරනවා, මේ අකුසල් කරලා මේ අකුසල් දහම් වල යෙදিলা සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයේ උපදිනවා කියලා. ඔහුගේ ප්‍රකාශය අනුමත කරන්නේ නැහැ කියනවා. ඒ වගේම ඔහු මෙහෙමත් කියනවා නම් යමෙක් මේ විදිහට දැනගත්තොත් තමයි ඒ උදවිය හරියට දැකගත්තා වෙන්නේ, දැනගත්තා වෙන්නේ. යමෙක් මේ විදිහට දැනගත්තොත් තමයි ඔවුන්ගේ ඥානය මිත්‍යාවක් කියලා දැනගත්තොත්, මේ විදිහට දැනගත්තොත් ඔවුන්ගේ ඥානය මිත්‍යාවක් කියලා ඔහුගේ ප්‍රකාශයත් මම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම ඔහු තමා දැනගත් දෙය, තමා දැකගත් දෙය, තමා තේරුම් ගත් දෙය පමණක්ගෙන ඒට බැඳිලා ඒම දැඩි කොටගෙන එහින් බැසගෙන කියනවා නම් මේකමයි සත්‍ය, අනෙක් ඒවා බොරු කියලා ඔහුගේ ප්‍රකාශය මම අනුමත කරන්නේ නැහැ. මක් නිසාද පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේගේ කර්මය පිළිබඳ විග්‍රහයේ විස්තරාත්මක අවබෝධය ඊට වඩා වෙනස්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඊට වඩා වෙනස් නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්දේ, මෙහිලා යම් පුද්ගලෙක් සතුන් මරනවා, හොරකම් කරනවා, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවා, කය මිදී මරණින් මතු දුගතියෙම උපදිනවා. ඔහු විසින් දුක් විඳීමට හේතු වන පාප කර්ම කරලා තියෙන්නේ කලින්මයි. ඒ කියන්නේ පාප කර්ම කරලා තියෙන්නේ කලින්මයි. ඒ වගේම ඔහු දුක් විඳීමට හේතු වන පාප කර්මයමයි ඔහු පස්සේ කරලා තියෙන්නේ. මරණාසන්න කාලයේදීත් ඔහු කරලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙලා හිටපු එකයි. ඒ නිසායි ඔහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරේ ඉපදුනේ. යම් හේකින් ඔහු මෙලොවදී සතුන් මරනවාද, සොරකම් කරනවාද, ඒ දස අකුසලයන්ගේ යෙදෙනවාද, මිත්‍යා දෘෂ්ටික වෙනවාද, ඒ කර්මයේ විපාක මෙලොවදීම ලැබෙනවා. එහෙම නැත්නම් ඊළඟ ආත්ම භාවයේ විපාක දෙනවා. එහෙමත් නැත්නම් වෙන තැනකදී කවදාක හෝ විපාක දෙනවම. පින්වත් ආනන්දේ, මෙහිලා යම් පුද්ගලයෙක් සතුන් මරනවා, සොරකම් කරනවා, වැරදි කාම සේවනයේ දෙනවා, බොරු කියනවා, ඒ වගේම මත්පැන් මද්දාවි භාවිතා කරනවා, සිත කය වචනෙන් අකුසලයන්ගේ යෙදෙනවා, දස අකුසලයන්ගේ යෙදෙනවා. ඉතින් මේ විදිහට අකුසල් කරන කෙනෙක් ඒ අකුසල් කරලා කය බිදී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලෝක උපදිනවා. ඔහු විසින් සැප විඳීමට හේතු වන පුණ්‍ය කර්ම කරලා තියෙන්නේ කලින්මයි. ඒ වගේම සැප විඳීමට හේතු වෙන ඒ පුණ්‍ය කර්මයමයි ඔහු පස්සේ කරලා තියෙන්නේ. මරණාසන්න කාලයේදී ඔහු කරලා තියෙන්නේ ඒ සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා, සම්මා දිට්ඨියෙන් සමාදන් වෙලා හිටපු එක. ඒ නිසා ඔහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලෝක ඉපදුනේ. පාප කර්ම වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඒ කෙනා අර සකස් වෙලා තියෙන ස්වභාවය සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා කුසල් දහම් වලින් වැඩෙන ස්වභාවයෙන් ජීවිතේ. ඉතින් ඒ නිසා සුගති සංඛ්‍යාත දෙව්ලොව ඉපදුනා. යම් මේකින් ඔහු මෙලොවදී සතුන් මරනවද, සොරකම් කරනවද, වැරදි කාම සේවනයේ දෙනවද, බොරු කියනවද, කේලාම් පරුස වචන හිස් වචන කියනවද, අනුන්ගේ දේවල් වලට ආස කරලා ද්වේෂයෙන් මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නවද, ඒ කර්මයේ විපාක මෙලොවදීම ලබනවා. එහෙම නැත්නම් ඊළඟ ආත්ම භාවයේ විපාක දෙනවා. එහෙම නැත්නම් කවදාක හෝ වෙන තැනකදී විපාක දෙනවා. එහෙම කිව්වොත් හරි නේද? ඊළඟට දේශනා කරනවා පින්වත් ආනන්දේ, මෙහිලා ඇතම් පුද්ගලෙක් සතුන් මැරීමෙන් වැළකීලා දස අකුසලයන්ගෙම වැළකීලා ඉන්නවා. ඔහු දස අකුසලයන්ගෙන් වැළකීලා ඒ විදිහට වාසය කරලා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා කය බිඳී මරණින් මත්තේ සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා. ඔහු ඒ පුණ්‍ය කර්මයන් කරලා තියෙනෙත් කලින්මයි. ඒ වගේම මේ සැප විඳීමට හේතු වෙන පුණ්‍ය කර්මයමයි ඔහු පස්සේ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මරණාසන්න කාලයේදීත් ඔහු කරලා තියෙන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා, සම්මා දිට්ඨිය සමාදන් වෙලා හිටපු එකයි. ඒ නිසායි ඔහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයක ඉපදුනේ. යම් හේකින් ඔහු මෙලොවදී සතුන් මැරීමෙන් වැළකී සිටිනවද, සොරකමින් වැරදි කාමසේනෙන් වැළකී සිටිනවද, ඒ ආදී වශයෙන් දස කුසල් දහම් වල යෙදී සිටිනවද, ඒ කර්මයේ විපාක මෙලොවදීත් ලැබෙනවා. එහෙම නැත්නම් ඊළඟ ආත්ම භාවයේ විපාක දෙනවා. එහෙමත් නැත්නම් කවදාකෝ වෙන තැනකදී විපාක දෙනවා. පින්වත් ආනන්දේ, මෙහිලා යම් පුද්ගලයෙක් සතුන් මැරීමෙන් වළකිනවා, හොරකමින් වැළකිනවා, වැරදි කාමසේවණෙන් වළකිනවා, බොරු කේලම් හිස් වචන පරුස වචන කියන එකෙන් වළකිනවා.
ඒ වගේම ද්වේෂයෙන්, ඒ වගේම අන්ගේ දේවල් වලට ආසාවෙන් මිත්‍යා දෘෂ්ටික වෙන්නකින් වළකිනවා. මේ දේවයින් වැළකීලා ඔහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරේහිත් උපදිනවා. ඔහු විසින් දුක් විඳීමට හේතු වන පාප කර්මය කරලා තියෙන්නේ කලින්මයි. ඒ වගේම දුක් විඳීමට හේතු වෙන පාප කර්මයමයි ඔහු පස්සේ කරලා තියෙන්නේ. මරණාසන්න කාලයේදී ඔහු කරලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික වෙලා මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙලා හිටපු එක. එතකොට අර දේවල් කරලා තිබිලා තියෙනවා නම් මරණාසන්න කාලයේදී අර මිත්‍යා දෘෂ්ටික දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසා ඔහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරේහි ඉපදුනේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා මේ අකුසල් වල යෙදීමේ විපාකයේ වශයෙන් තමයි දුක් විපාකේ ලබන්නේ. කුසල් දහම් වල යෙදීමෙන් තමයි සැප විපාකේ ලබන්නේ. ඒකට සසරේ විපාකේ ලැබමින් මේ ජීවිතේ උපදින්න මේ කර්මානුරූප උපදින ආකාරයෙන් තීරණය වෙන්න සසර ගමනක් තමයි ලැබිලා තියෙන්නේ. සම්මා දිට්ඨිය මුල් කරගෙන මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන මේ සසරේ උපදින ආකාරයේ තීරණය වෙමින් කර්මයේ දායාද කරගෙන යන ගමනක් ජීවිතේට තියෙනවා. ඉතින් පින්නත් ආනන්ද මේ විදිහට තමයි මේ කර්මය ගැන දැනගන්න ඕනේ. මේ කර්මයේ විපාක මෙලොවදීම ලැබෙනවා. එහෙම නැත්නම් ඊළඟ ආත්ම භාවයේ විපාක ලැබෙනවා. එහෙමත් නැත්නම් කවදාකෝ වෙන තැනකදී විපාක ලැබෙනවා. පින්නත් ආනන්ද ඔය විදිහට අකුසලයේ මැඩගෙන කුසල කර්ම තියෙනවා. අකුසලයේ මැඩලන කුසල කර්ම තියෙනවා. අකුසලයේ මැඩලන අකුසල කර්මත් තියෙනවා. ඒ වගේම අකුසලයේ මැඩලන අකුසල කර්ම තියෙනවා. කුසලයේ මැඩලන අකුසල කර්ම තියෙනවා. කුසලයේ මැඩලන කුසල කර්ම තියෙනවා. අකුසලයේ මැඩලන කුසල කර්ම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආකාරයෙන් මේ කර්මය විනාශ වී තියෙනවා. ඉතින් මේ වෙනස් වෙමින් යන කර්මයේ දායද කරගත් සසරක පැමිණලා තියෙන්නේ. මේ ජීවිතේ මේ කර්මයේ නැමැති දේ තමයි තීර්ණාත්මක සාධකය වෙන්නේ. සසර පුරාවට තීර්ණාත්මක සාධක වෙලා තියෙන මේ කර්මය. එතකොට කර්මයේ විපාකයෙන් ගැලවෙන්න පුළුවන්කම නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ චේතනාත්මකව කරන ලද යම් කර්මයක් ඇද්ද ඒ කර්මයේ විපාක නොදී අවසන් වීම නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කර්මයේ පිළිබඳ විස්තර වශයෙන් වදාළ දේශනාවේදී මේ ආකාරයෙන් මේ කර්මයේ සැබෑ ස්වභාවය තේරුම් ගන්න ආකාරය ගැන දේශනා කළා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ උතුම් දේශනය ගොඩාක් සතුටින් අනුමෝදන් වුණා, පිළිගත්තා. ඉතින් මේ කර්මයේ පිළිබඳව විග්‍රහ වශයෙන් වදාළ බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් දහම් අර්ථයන් ශ්‍රවණය කරමින් අප සියලු දෙනා මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සසරේ යහපත් කර්මයන් සිදු කරමින් කුසල් දහම් දියුණු කරගනු පිණිස උතුම් ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස පීරිය කරන්නට කුසල් දහම් බලවත් කරගන්නට එකසේම උපකාර වේවා කියලා සාදු කියන්න.